समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सब्बप्पहानाय वो भिक्खवे धम्मं देशिस्सामि तं सुनाथ कतमोच भिक्खवे सब्बप्पहानाय धम्मो चक्खुं भिक्खवे पहातब्बं रूपपहातब्बा चक्कु विज्ञानं पहातब्बं चक्कु संपस्सु पहातब्बो यम्पिदं चक्खु संपस्स पच्चया उपपज्यति वेदयितं सुखं वा दुःखं वा अदुःखमसुखं वा तम्पि पहातब्बन्ति। श्रद्धावंत सत्पुरुष पिन्वत्नी දැන් හැම දිනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි හැම දිනාටම ප්‍රායෝගිකව පුහුණු කරන්න පුළුවන් හැකියාව තියෙන වටිනා කාරණාවක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කළ දේශනාවක්. සූත්‍ර දේශනාවේ නම පහාන සූත්‍රය. පහාන සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන්නේ සංයුක්ත නිකායේ සලායතන සංයුක්තේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. පහාන කියලා කියන්නේ ප්‍රහාණය කරනවා කියන එක. නැති කරලා දානවා, දුරු කරලා දානවා, ඉවර කරලා දානවා කියන එකයි. එතකොට මේ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට දේශනාව ආරම්භ කරන්නේ සබ්බ පහානාය වූ භික්ඛවේ ධම්මං දේසිස්සාමි. මහණෙනි මම ඔබට සියල්ල ප්‍රහාණය කරනු පිණිස ධර්මයේ දේශනා කරනවා කියලා. ඒතර සියල්ල ප්‍රහාණය කියන එක අපිට එක අදහසකින් ගන්න පුළුවන් අතහැරීම කියලා. ප්‍රහාණය කරනවා කියන එක අතහැරලා දානවා. ඒතර බුදුහාමුදුරු ධර්මයේ දේශනා කරන්නේ කුමක් සඳහාද? සියල්ල අතහැරීම සඳහා. දැන් අපේ සමාජයේ ගොඩක් අය ඉන්නවනේ වයසට ගියාම විශේෂයෙන්ම ඔවුනෝන් සමග කියන මගේ දැන් එහෙම විශේෂ බැඳීමක් නැහැ. මං සියල්ල අතහැරලා ඉන්නේ. එහෙම කියන අවස්ථා තියෙනවනේ. එහෙම කියන්නේ ඇයි ඒ කට්ටිය? එහෙම කියන්නේ යාලා අතහැරලා තියෙනවා යම් යම් දේවල්. හැබැයි සියල්ල කියලා කිව්වට ඒක කියන්නේ අවබෝධයෙන් නෙවෙයි. දැන් අපේ සමාජින සමහරු ගෙවල් දොරවල් වලට තියෙන ආශාව, වතු පිටි ඉඩකඩම් වලට තියෙන ආසාව, වෙනදා වගේ සල්ලි හම්බ කරන්න තියෙන ආසාව ගොඩක් අතහැරලා ඉන්නේ. නේද? දූ දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට තියෙන ආසාව ගොඩක් අතහැරලා ඉන්නේ. විනෝදයට තියෙන ආසාව, ඉස්සර නම් ලස්සන ලස්සන ඇඳුම් අඳින්න තියෙන ආසාව, ඒව නෑ. දැන් ඔය ලැබෙන ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. නේද? ඉස්සර නම් මං හරියට රහට කෑම හදා කන්න ආසයි. දැන් මං ඒව අතහැරලා ඉවරයි.
කියලා අන්න ඒ වගේ තිබිච්ච ආශාවන් ටිකක් අතහැරලා ඉන්න කෙනා කියනවා මෙහෙම කතා. මොකද්ද? මම දැන් සියල්ල අතහැරලා කියලා. එතකොට ඒ සියල්ල අතහැරපු ගොඩක් අය, එහෙම අතහැරපු ගොඩක් අය ඇහෙන් රූපයක් දැක්කහම සමහර වෙලාවට ඒ රූපේ ඇලෙනවා, එහෙම නැත්තම් ගැටෙනවා. නේද? ගෙවල් දොරවල් අතහැරපු බව ඇත්තයි. මිල මුදල් වලට තියෙන ආසාව අතහැරපු බව ඇත්තයි. හැබැයි ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපය ඇලෙනවා. එහෙම නැත්තම් ගැටෙනවා. එතකොට ඇලීමයි ගැටීමයි දෙක ඇති වෙන්නේ මොකක් නිසාද? අතහැරපු නිසාද? නෑ, අල්ලගත්ත නිසා. නේද? ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපේ ඇලෙන්නෙත් අල්ලගත්ත නිසා. ගැටෙන්නේ මොකක් නිසාද? ගැටෙන්නෙත් අල්ලගත්ත හින්දා. දැන් අපි සාමාන්‍ය ජීවිතයේ ඇහෙන් කොච්චර රූප දකින්නවද? ඒ දකින්න හැම රූපයක් එක්කම අපිට ගැටීමක් ඇති වෙනවද? නැහැ. එතකොට ගැටීමක් ඇති වෙනව නම් ඇති වෙන්නේ මොකක් නිසාද? ඇහෙන් දැකලා හිතින් අල්ලගත්ත හින්දා. නේද? එතකොට අපි මොකද කරලා තින්නේ? ඒ රූපය අල්ලාගෙන තියෙනවා. එතකොට දැන් කියන්නේ කොහොමද මං සියල්ල අතහැරලා ඉන්නේ කියලා. හැබැයි සියල්ල අතහැරියට රූප අල්ලගෙන. රූප විතරද අල්ලන් ඉන්නේ? නෑ. සමහරු කනෙන් ශබ්ද අහලා ඒව අල්ලගෙන ඉන්නවා. නේද? ඒව අල්ලගෙන ඉන්නවා. එතකොට අල්ලගෙන ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මේ එක්තරා විදිහකින් කෙලෙස් ඇවිස්සෙන විදිහට මතක තියාගෙන ඉන්නවා කියන එක. මතක තියා ගැනීම එකක්, කෙලෙස් ඇවිස්සෙන විදිහට මතක තියාගන්න එක තව එකක්. දැන් සමහරු ඉන්නවා, කවුරු හරි දැක්කහම එයා මතකයි. හැබැයි ඒ මතකය එයා රඳවගෙන තියෙන්නේ ක්ලේශයක් එක්ක, ඇලීමක් එක්ක. නේද? ගැටීමක් එක්ක තමයි මතක තියාගෙන ඉන්නේ. දැන් බලන්න, ඔබ කිසියම් වචනයක් අහනවා. හැබැයි ඒ වචනය බැනුමක්. දැන් බැනුම් අහනකොට හිතට එන්නේ මොකද්ද? තරහක්, වේදනාවක්. නේද? එතකොට දැන් උන අහවලා මට බැන්නා කියන ඒ වචනය, බැනපු වචනය, ඒ සිද්ධිය හිතේ මතක තබා ගන්නේ වේදනාවක් එක්කද නැද්ද? වේදනාවක් එක්ක. නේද? වේදනාව කියන්නේ තරහ, පටිගය, හිත රිදීම. එතකොට මතක තියෙන හැම එකක්ම කෙලෙස් ඇවිස්සෙන්නේ නැහැ. නමුත් කෙලෙස් ඇවිස්සෙන විදිහට මතක තියා ගන්නවා සමහරව. සමහර දේවල්. එතකොට අන්න ඒ වගේ කනෙන් අහපු ශබ්ද අල්ලගෙන ඉන්නවා සමහරව. නේද? එතකොට දැන් සියල්ල අතහැරලා ඉන්න කියන කතාව හරිද? නැහැ. අරව අල්ලගෙන. නහයට දැනෙන ගඳ සුවඳ ඒ වගේ අල්ලගෙන ඉන්නවා සමහරව. දිවට දැනෙන රස ඒ වගේ අල්ලගෙන ඉන්නවා සමහරව. කායට දැනෙන පහස ඒ වගේ අල්ලගෙන ඉන්නවා. ඒ මොකක්වත් අල්ලගන්න නැත්නම් අඩු ගානේ හිතට එන සිතිවිල්ලක් හරි අල්ලගෙන ඉන්නවා. එතකොට එයා සියල්ල අතහැරි කෙනෙක් වෙනවද? ඒව අල්ලගෙන ඉන්නවනම් නෑ. එහෙනම් අර භෞතික දේවල්, ගෙවල් දොරවල්, වතු පිටි ඉඩකඩම් ආදී දේවල් අතහැරලා ඉවර වෙලා මං සියල්ල අතහැරියා කියලා කියනවා නම් ඒ කතාව පරිපූර්ණ කතාවක් නෙවෙයි. ඉතින් බුදුහාමුදුරුවෝ සියල්ලම අතහරින හැටි අපිට කියනවා. ඒතර බුදුහාමුදුරුවෝ සියල්ල කියන එකකින් අදහස් කළේ මොකක්ද කියන එක මේ සූත්‍රයේදී පැහැදිලි වෙනවා. උන්වහන්සේ දේශනා කරන්නේ සබ්බ පහනාය වූ භික්කවේ ධම්මං දේසිස්සාමි. මහණෙනි, මම ඔබට සියල්ල ප්‍රහාණය කිරීම පිණිස ධර්මය දේශනා කරනවා. තං සුනාත, ඒක හොඳට අහගෙන ඉන්න. කතමූච භික්ඛවේ සබ්බ පහනාය ධම්මෝ. සියල්ල ප්‍රහාණය කරන ධර්මය මොකක්ද කියලා. එතර බුදුහාමුදුරු මේ සියල්ල කියන එක දැන් ඔන්න විග්‍රහ කරන. සියල්ලට අයිති වෙන දේවල්.
පළවෙනි එක තමයි චක්ඛුං භික්ඛවේ පහතබ්බං. ඔන්න ප්‍රහාණය කළ යුතු සියල්ල අතරේ පළවෙනි කාරණය තමයි මොකද්ද? චක්ඛුං හෙවත් ඇස. ඇහැ ප්‍රහාණය කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඔන්න සියල්ලේ පළවෙනි එක. ඊට පස්සේ සියල්ල කියන වචනයෙන් අන්තර්ගත වෙන අදහස් කරන දෙවනි කාරණය රූපා පහතබ්බා. රූපා කියන ඇහැට ගෝචර වෙන අරමුණු හෙවත් රූප. ඒව මොකද කරන්න ඕන? ඒවත් ප්‍රහාණය කරන්න ඕන, අතහරින්න ඕන. රූපා පහතබ්බා. දැන් ඔන්න සියල්ල කියන වචනේ යටතේ කාරණා දෙකක් තියෙනවා. ඇහැයි රූපයයි. ඊට පස්සේ තුන්වෙනි කාරණාව චක්කු විඤ්ඤාණං පහතබ්බං. චක්කු විඤ්ඤාණය ප්‍රහාණය කරන්න, අතහරින්න ඕන. චක්කු විඤ්ඤාණයත් අතහරින්න ඕන. ତර සියල්ල යටතේ වචන තුනයි. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි. දැන් ඔය තුන වෙන වෙනම තිබ්බට ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. ඇහැ වෙනම තියනවා, රූපය වෙනම තියනවා, චක්කු විඤ්ඤාණය වෙනම තියනවා. එහෙම තිබ්බට වැඩ කරන්නේ නැහැ. මේක සක්‍රීය කරන්න නම් මේ තුනම එකතු වෙන්න ඕන. ඒ එකතු කරන බලවේගයට කියනවා මොකක් කියලාද? ස්පර්ශය, සම්පස්ස. තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ අනේකයි. ඒතර ඇහැයි චක්කු විඤ්ඤාණයයි රූපයයි එකතු කරන ස්වභාවය තමයි සම්පස්ස. ඒ සම්පස්සයට කියන්නේ චක්කු සම්පස්ස කියලා. ඒකත් සියල්ලට අයිති එකක්. ඒතර දැන් කාරණා කීයද? 4යි. නේද? ඇහැ, චක්කු විඤ්ඤාණය, රූපය සහ චක්කු සම්පස්සය. දැන් මෙන්න මේ කාරණා ටික මේ විදිහට එකතු වෙච්ච ගමන්ම මොකද වෙන්නේ? ඇහැ රූපය දකිනවා. හෙවත් ඇහැක් පහළ වෙනවා. ඇහැක් උපදිනවා. බුදුහාමුදුරු දේශනා කරනවා චක්කු යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි පහතබ්බ. දැන් මේ චක්කු සම්පස්සේ නිසා හටගන්නවා වේදිතං වේදනාවක්. මොන වගේ වේදනාවක්ද? සුඛං වා සැප වේදනාවක් හරි, දුක්ඛං වා දුක් වේදනාවක් හරි, අදුක්ඛම සුඛං වා ඒ කියන්නේ උපේක්ඛා වේදනාවක් හරි, මධ්‍යස්ථ වේදනාවක් හරි හට ගන්නවා. තම්පි පහතබ්බං. එයත් ප්‍රහාණය කළ යුතුයි. සරලව කිව්වොත් ස්පර්ශයේ මුල් කරගෙන හට ගන්න වේදනා. පස්ස පච්චයා වේදනා. ඔන්න ඔය කාරණා පහ ප්‍රහාණය කරන්න ඕන. අතහරින්න ඕන ඔන්න ඔය කාරණා. එතකොට ඔය කාරණා පහ අතහරිනවා කියන්නේ මොකද්ද? සියල්ල අතහැරියා වෙනවා. ඔය පහ විතරක් නෙවෙයි. තවත් ඊළඟට තියෙනවා කාරණා ටික. දැන් මෙතන ඇහැ සම්බන්ධ කරගත්ත කාරණා පහයි. නේද? ඇහැ සම්බන්ධ කරගත්ත කාරණා පහ තමයි ඇහැයි චක්කු විඤ්ඤාණයයි රූපයයි චක්කු සම්පස්සයයි චක්කු සම්පස්සජා වේදනාවයි. චක්කු සම්පස්සෙන් හට ගන්න වේදනාව. එතකොට ඇහැ සම්බන්ධයෙන් කාරණා පහක් තියෙනවා වගේ කන සම්බන්ධිනුත් කාරණා පහක් තියෙනවා. කනට කියනවා අපි පාලියෙන් සෝත කියලා නේද? එතකොට සෝතයයි කන ඇසුරේ තියෙන විඤ්ඤාණයට කියනවා සෝත විඤ්ඤාණයයි. කනට ගොදුරු වෙන අරමුණට කියනවා ශබ්දය. නේද? කනයි ශබ්දයයි සෝත විඤ්ඤාණයයි සෝත සම්පස්සයයි. සෝත සම්පස්සය මුල් කරගෙන හටගන්න වේදනා. සෝත සම්පස්සජා වේදනා කියලා කියනවා. එතකොට කන මුල් කරගෙන එතන කාරණා කීයක් තියෙනවද? 5යි. ඊළඟට නහය මුල් කරගෙනත් ඔය විදිහටම කාරණා 5ක් තියෙනවා. දැන් සියල්ල කිව්වම මේ ඔක්කොමයි තියෙනවා. ඉස්සෙල්ල සියල්ල කියන එකෙන් මම 5ක් නේ කිව්වේ. ඊට පස්සේ මේ 5 අර ඉන්ද්‍රිය 6ටම ගලපනවා දැන්. නහයට පාලියෙන් කියනවා මොකද්ද? ගාන නේද? ගානය ඇසුරු කරගෙන තියෙන විඤ්ඤාණයට කියනවා ගාන විඤ්ඤාණය. ගානයට ගෝචර වෙන අරමුණට කියනවා නහයට ගොදුරු වෙන්නේ මොනවද? ගඳ සුවඳ, ගන්ධ. එන නහයක් තියෙනවා
ඝාන විඥානයක් තියෙනවා, ගන්ධ තියෙනවා. ඒ තුන එකතු කරනවා ඝාන සම්පස්සය. ඒකතු කිරීම නිසා හටගන්නව වේදනාවක්. ඒ වේදනාවට කියනවා ඝාන සම්පස්සජා වේදන. එතකොට එතනත් පහයි. ඊළඟට දිවක් තියෙනවා නේද? දිවට කියන්නේ කොහොමද? ජීවහා කියලා. ජීවහා දිව. දිව ඇසුරෙහි තියෙන විඥාණයට කියනවා ජීවහා විඥාණය. දිවට ගෝචර වෙන අරමුණට කියනවා රස. නේද? දිවට අපිට දැනෙන රසනේ. එතකොට එතන කාරණා තුනයි. ඒ තුන එකතු කරන බලවේගය ජීවහා සම්පස්සය. ඒ තුන එකතු වීමෙන් හටගන්න වේදනාව ජීවහා සම්පස්සජා වේදනා. එතකොට එතන පහයි. එතකොට ඊළඟට මොකද්ද? කය. කයක් තියෙනවා. කය ඇසුරෙහි විඥානයක් තියෙනවා. ඒකට කියන කාය විඥානය. කයට දැනෙන අරමුණ තමයි ස්පර්ශය, පොට්ටබ්බ. ඒ තුන එකතු කරනවා කාය සම්පස්සයෙන්. එකතු කිරීම නිසා හට ගන්නව වේදනාවක් කාය සම්පස්සජා වේදනා. එතනත් පහයි. දැන් මේ සියල්ල කියන වචනයට ඇතුල් කරන්න පුළුවන් දේවල් මේ කියයි. ඊට පස්සේ මනස නේද? දැන් පහේව පහක් කිව්වා. එතන 25යිනේ. එතකොට මනස ඇසුරෙහි තියෙන විඥානයක්. ඒකට කියනවා මනෝ විඥානය. මනෝ විඥාණයට ගෝචර වෙන අරමුණු තමයි ධර්ම හේවත් සිතුවිලි. කුසල අකුසල සිතුවිලි. එතකොට ඒ තුන එකතු කරන බලවේගයට කියන මනෝ සම්පස්ස. ඒ එකතු වීම නිසා හටගන්න වේදනාවට කියනවා මනෝ සම්පස්සජා වේදනා. දැන් එතනත් පහයි. එතකොට ඔක්කොම කීයද? 30යි. නේද? දැන් 5 වරක් 6නේ 30යි. එතකොට ඔන්න ඔය 30 තමයි සියල්ල. එතකොට මොකද කියන්නේ? සබ්බං පහානාය ධම්මං දේසිස්සාමි. ඔන්න ඔය 30ම ප්‍රහාණය කරන්න ඕන. ඔය 30ම ප්‍රහාණය කරන්න ඕන. ඇයි ඔය කියන 30 ප්‍රහාණය කරේ නැති වුණොත් මොකද්ද වෙන්නේ? ඔය කාරණා මුල් කරගෙන වේදනා හට ගන්නවා. නේද? දැන් ඔය කාරණා 6ෙම වේදනා හට ගන්නවනේ. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා වේදනා 6ක් හට ගන්න. දැන් ඒ 6ත් ආපහු 3ෙන් වැඩි වෙනවා. කොහොමද වැඩි වෙන්නේ? වේදනා 3ක් කිව්වා. මොකද්ද වේදනා 3? ඒ තමයි සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. අදුක්ඛම සුඛ වේදනා කියලා. එතකොට දැන් ඔන්න මෙහෙම හිතන්න. චක්කු සම්පස්සජාව ගන්නවා. චක්කු සම්පස්සජා වේදනාව. චක්කු සම්පස්සජා සුඛ වේදනා, චක්කු සම්පස්සජා දුක්ඛ වේදනා, චක්කු සම්පස්සජා උපේක්ඛා වේදනා. කොහොමද ඒක වෙන්නේ? කවුරු හරි කෙනෙක් ඇහෙන් ලස්සන රූපයක් දකිනවා. එතකොට ඇති වෙන වේදනාව මොකද්ද? චක්කු සම්පස්සජා සුඛ වේදනා. කැත රූපයක් දැක්කොත් ඇති වෙනවා. මොකද්ද ඇති වෙන්නේ? දුක නේද? එතකොට ඇති වෙන්නේ චක්කු සම්පස්සජා දුක්ඛ වේදනා. කැතත් නැති ලස්සනක් නැති සාමාන්‍ය දෙයක් දකිනවා. එතකොට උපේක්ෂා. චක්කු සම්පස්සජා උපේක්ඛා වේදනා. එතකොට දැන් ඇහැ මුල් කරගෙන වේදනා කීයක් ආවද? 3යි. එතකොට එහෙම කන, නාසය, දිව, ශරීරය, මනස කියන කාරණා මුල් කරගෙන වේදනා ඇති වුනහම 3 වැඩි කිරීම 6 කීයද? 18යි. එතකොට ඒ 18ට කියන මොනවා කියලාද? අටලොස් වේදනා. වේදනා 18යි. අටලොස් වේදනාවයි. එතකොට දැන් සාමාන්‍යයෙන් මට කියන්න ඔය කියන වේදනාවල් දැනෙන්නේ ප්‍රථග්ජන උදවියට විතරද? හිත දියුණු කරපු මගපලලාභී ආර්ය උතුමන්ට වේදනාව දැනෙන්නේ නැද්ද? දැනෙනවා. නේද? දැන් බුදුහාමුදුරන්ටත් වේදනාව දැනෙලා තියෙනවානේ. ශාරීරික වේදනා එහෙම.
මහරහතන් වහන්සේලාටත් දැනෙලා තියෙනවනේ. දැන් බුදුහාමුදුරුවර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ලෙඩ වෙච්ච අවස්ථාවේ බලන්න ගිහිල්ලා කොහොමද කාශ්‍යප සැප සනීප කියලා ඇහුවාම කොහොමද උත්තර දුන්නේ? නමේ භන්තේ කමනීයං යාපනී. අනේ බුදුහාමුදුරනේ ඉවස දරා ගන්න බෑ. හරි වේදනාවයි එන්න වේදනාව වැඩි වෙනවා අඩුවීමක් නැහැ කියලා කිව්වා. දැන් වේදනාව දැනෙන්නේ නැත්නම් එහෙම කියයිද? නෑ. උන්වහන්සේලාට වේදනාවක් දැනෙනවා. හැබැයි ආර්ය උත්තමයන් වේදනාව පරිහරණය කරන්නේ එක විදියකට. අපි වේදනාව පරිහරණය කරන්නේ තව විදියකට. මොකද්ද? පුහුදුන් කෙලෙස් සහිත අපි වගේ අය වේදනාව හමු වැඩ කරන්නේ මෙහෙමයි. අපිට සුඛ වේදනාවක් ඇති වුණාම අපි ඒ සුඛ වේදනාවේ ඇලෙනවා නේද? දුක් වේදනාවක් ආවම ඒ දුක් වේදනාවේ ගැටෙනවා. උපේක්ෂා වේදනාවක් ආවම ඒ වේදනාවේ මුලා වෙනවා. සමහරු හිතනවා ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ මෙහෙම හොඳයි කියලා අන්න ඒකේ බැඳෙනවා. ඒ බැඳෙන්නේ මුලා වීම නිසා. එතකොට දැන් බලන්න අන්න ඒ විදිහට පුහුදුන් කෙනා අයෝනිසෝ මනසිකාරයෙන් වේදනාව පරිහරණය කරලා සුව වේදනාව හමුවේ රාගය අවුස්ස ගන්නවා. දුක්ඛ වේදනාව හමුවේ ද්වේෂය අවුස්ස ගන්නවා. උපේක්ඛා වේදනාව හමුවේ මෝහය අවුස්ස ගන්නවා. එතකොට වේදනාව විඳලා සාමාන්‍ය පුහුදුන් කෙලෙස් සහිත කෙනා මොකද්ද කරන්නේ? තියෙන කෙලෙස් අවුස්ස ගන්නවා. කෙලෙස් නැති නිකෙලෙස් උත්තමයෝ වේදනාව දිහා බලන්නේ කොහොමද? යෝනිසෝ මනසිකාරයෙන්. තර යෝනිසෝ මනසිකාරයෙන් බලන කෙනා වේදනාව දකින්නේ අනිත්‍ය වශයෙන්. වේදනාව විතරක් නෙවෙයි වේදනාව ඇතිවෙන්නට මුල් වෙච්ච කාරණා ටිකක් තියෙනවනේ. ඒ කාරණා සියල්ලම දකින්නේ අනිත්‍ය වශයෙන්. දැන් ඇහෙන් හටගත්ත වේදනාවනේ චක්කු සම්පස්සජා වේදනා. එතකොට ඒ වේදනාව හටගන්නට මුල් වෙච්ච කාරණා ටික ආපස්සට බලනවා. ආපස්සට බලනකොට ආ වේදනාවට මුල් උනේ ස්පර්ශය. පස්සපච්චයා වේදනානේ. ස්පර්ශයට ඇති උනේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය එකතු තිබුච්ච නිසා. එතන තමයි එකතු උනේ. එතකොට එහෙනම් අන්න නුවණ තියෙන එක්කෙනා ඇහත් අනිත්‍ය විදියට බලනවා. චක්කු විඤ්ඤාණයත් අනිත්‍ය විදිහට බලනවා. රූපයත් අනිත්‍ය විදිහට බලනවා. ඒ තුනෙහි එකතුව වන චක්කු සම්පස්සයත් අනිත්‍ය විදිහට බලනවා. ඒ අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගත් වේදනාවත් අනිත්‍ය විදිහට දකිනවා. ඒතර වේදනාව මේක සුඛ වේදනාව හැමතිස්සෙම තියෙන්නේ ඇති වෙලා නැති වෙලා යනවා. මේ දුක්ඛ වේදනාවත් හැමතිස්සෙම තියෙන්නේ ඇති වෙලා නැති වෙලා යනවා. මේ උපේක්ඛා වේදනාවත් හැමතිස්සෙම තියෙන්නේ ඇති වෙලා නැති වෙලා යනවා කියලා. මේ ඇතිවීම නැතිවීම උදය වය හට ගැනීම නැතිවීම දකින්නව නම් එහෙම දකින්න කෙනා වේදනාවේ ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න යන්නේ නැහැ. එතකොට දැන් ඇලීම ගැටීම මුලා වීම මුල් කරගෙන නේද දුක හටගන්නේ. කෙලෙස් හටගන්නේ. සසරට වැටෙන්නේ. නේද? එතකොට අර සියල්ල වේදනාව ඇති කරවන්නට හේතු වෙච්ච සියල්ල කෙලෙස් ඇති වෙන්නට මුල් වෙච්ච සියල්ල අනිත්‍ය දැකලා අතහරිනවා නම් එයාට කෙලෙස් ඇවිසෙයිද? කෙලෙස් ඇවිසෙන්නේ නැහැ. ඒතකොට එයා මොනවාද කරේ? සියල්ල අතහැරියා වෙනවා. නේද? අන්න සියල්ල අතහරින හැටි. එතකොට සියල්ල අතහරිනවා කියලා කියන්නේ ජීවත් වෙනකොට අප විසින් සිදු කරනු ලබන මෙන්න මේ ක්‍රියාකාරකම් හොඳින් තේරුම් අරගෙන කටයුතු කරන එකට. දැන් අපි පින්වත්නි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? දැන් මම ගොඩක් වෙලාවට මගේ දේශනාවලදී මේ කාරණාව අවධාරණය කරනවා. ජීවත් වෙනවා කියන්නේම වෙන මොකක්වත් නෙවෙයිනේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පරිහරණයකට නේද? සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් අහුවොත් මොකද්ද ජීවත් වෙන්නේ කියලා එයා නම් කියයි උදේට නැගිටිනවා නානවා මූණකට හොද ගන්නවා ඊට පස්සේ කෑම ටිකක් කනවා
ඉගෙන ගන්න කෙනෙක් ඉගෙන ගන්නවා, රස්සාවක් කරන කෙනා රස්සා කරනවා, සල්ලි හම්බ කරනවා, කනවා, බොනවා, සතුටින් ඉන්න ඕක තමයි ජීවත් වෙනවා කියන්නේ. හැබැයි ඊට වැඩිය ගැඹුරින් ධර්මානුකූලව විග්‍රහයක යෙදුනොත් ජීවත් වෙනවා කියන්නේ වෙන අන් කිසිවක් නෙවෙයි ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කරන එක. නේද? අයින්තරෝ ජීවත් වෙන්න පුළුවන්. අයින්තරෝ ජීවත් වෙන්න බෑ. එතකොට මෙන්න මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු මුල් කරගෙන කවුරු හරි කෙනෙක් ජීවත් වෙන කාලයේදී කෙලෙස් ඇවිස්සෙන විදිහට වැඩ කරගත්තොත් එයා සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙක්ද? නෑ. එයා භෞතික වර කියන යම් යම් දේවල් අතහැරලා තියෙන බව ඇත්ත වෙන්න පුළුවන්. ඒවා අතහැරියට මෙයා ඇහෙන් බැඳිලා නේද? කනෙන් බැඳිලා, නහයෙන් බැඳිලා, දිවෙන් බැඳිලා, කයෙන් බැඳිලා, හිතෙන් බැඳිලා. එතකොට එයා අතහැරපු කෙනෙක් නෙවෙයි. ඒතර මේ බැඳීම මුල් කරගෙන එයා අවශ්‍යගෙන තියෙන්නේ මොනවද? කෙලෙස්. ඒතර ඒ කෙලෙස් අවශ්‍යාගෙන ඒවා වැඩි දියුණු කරගෙන සසරට වැටිලා ආපහු මොකද වෙන්නේ? දුක් විඳින්න වෙනවා. ඒතර ඒ දුක් විඳින්නට මුල් වුණේ මොනවද? මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන කාරණා ටික. දැන් බලන්න එතන අපි මොකද්ද කරලා තියෙන්නේ කියලා. කරලා තියෙන්නේ පිනට පව් කරපු එකනේ. නේද? පිනට පව් කරපු එක. ඇයි මං එහෙම කියන්නේ? දැන් බලන්න අපිට ඇහැක් ලැබිලා තියෙනවා. නේද? පෙනුමෙන් හොඳ දුර්වලතා උත්පත්තියම අන්ධ නොවි, ලෙඩ නොවි හොඳ ඇහැක් අපිට ලැබිලා තියෙනවා. දැන් ඒ හොඳ ඇහැ ලබාගෙන ඒ ඇහෙන් රූප බලා ඒ රූපවල ඇලි ඇලි ගැටි ගැටි මුලා වෙවි කෙලෙස් අවුස ගත්තොත් අපි මොකද කරලා තියෙන්නේ? පිනට පව් කරපු එක. නේද? ඒක පිනට ලැබීලා තියෙන ඇහැ අන්තිමේදී අපි පවට යොදවලා අකුසලය පුරවන්න යොදවලා. එතකොට කොච්චර බලන්න අපි අවාසනාවන්තයිද කියලා, කොච්චර අපි මෝඩයිද කියලා. නේද? අපිට අවබෝධයටපත් වෙන්න, අපේ ජීවිත සාර්ථක කරගන්නට ලැබිච්ච ඇහැ අපි අපේම විනාශයට, සසර දුකටපත් වීමට භාවිතා කරනවා නම් අපි මේ ලැබිච්ච අවස්ථාවෙන් නියම ප්‍රයෝජන ගත වෙන්නේ නැහැ. දැන් බලන්න බොහෝ දෙනාගේ කන් නේද? බොහෝ දෙනාගේ කන් පොඩි කුඩා කාලේ ඉඳලා ඇහෙන්නේ. වයසට ගිහිල්ලා ඇහෙන්නේ නැති එක වෙනම දෙයක්. ඒක ආවේනික එකක්. ඒක අපි බලාපොරොත්තු වෙන්න ඕන. ඒක ගැටලුවක් නැහැ. හැබැයි සමහර අය ඉන්න කුඩා කාලේ ඉඳලාම කන් ඇහිම ශ්‍රවණාබාධ තියෙනවා. එහෙම නැතුව අපට කන් ඇහිම හොඳට ලැබිලා තියෙන මොකක් නිසාද? පිනක් නිසා. හැබැයි එහෙම පිනට ලැබිච්ච කන් දෙකෙන් අපි වැඩියෙන්ම අහන්නේ මොනවද? හිත කෙලෙසෙන, හිත කිලිටි කරන, හිත අපවිත්‍ර කරන දේවල් නම් අපි කන පිරිසිදු කරා වෙනවද? නැහැ. නේද? අපි කන කිලිටි කරගත්ත වෙනවා. කනෙන් පව් කරනවා. කනෙන් අකුසල් පුරවන තත්වයටපත් වෙනවා. ඒතර බලන්න ඒක නිසා තමයි කිව්වේ පිනට පව් කරනවා කියලා. පින් නිසා ලැබිච්ච දේ පවට යොදවනවා. ඊළඟ කාරණාව තමයි නහය. නේද? සමහරුන්ට නහයක් තිබුණට හරියට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඒතර හොඳට ගඳ සුවඳ ආග්‍රහණය කරන්න පුළුවන් නහයක් ලැබෙන්නේ පිනට. ඒ නහයට ලැබෙන ගඳ සුවඳ හමුවේ ගඳේ ඇලිලා, සුවඳේ ඇලිලා, ගඳේ ගැටිලා, රාග ද්වේෂ මෝහ අවශ්‍යගෙන කී දෙනෙක් කෙලෙස් අවශ්‍යගෙන විනාශ වෙනවා. ඊළඟට දිව. නේද? දැන් සමහරුන්ට දිවක් හරියට පිහිටන්නේ නැහනේ. සමහරට දිව තිබ්බට රහ දැනෙන්නේ නැහැ සමහරුන්ට නේ. එහෙම නමුත් අපිට දිවක් ලැබිලා තියෙන්නේ සංසාරේ ලොකු පිනකින්. ඒතර පිනකින් ලැබිච්ච දිව මුල් කරගෙන අපි කොච්චරනම් රසය හමුවේ ඇලෙනවද ගැටෙනවද? රසය හමුවේ දිව මුල් කරගෙන ඇලීම් ගැටීම් ඇති කරගන්නවා විතරක් නෙවෙයි, දිව මුල් කරගෙන කතා කරන ඒවයින් නේද? අපි කොච්චර වචී දුෂ්චරිතය කරනවද? බොරු කියලා, කේලම් කියලා, හිස් වචන කියලා, පරුස වචන කියලා කොච්චර පව් කරගන්නවද? දැන් දිව නැතුව ඔය කතාව අපිට කරන්න බෑනේ. නේද?
ඒතර දිවක් කටක් ලැබෙනවා කියන්නේම සංසාරේ පිනකට ලැබෙන එකක්. ඒ පින මුල් කරගෙන කොච්චර පව් පුරව ගන්නවද? ඊළඟ කාරණාව තමයි කය. නේද? අපිට හොඳ ශරීරයක් මේ අංගපසංග විකලත්වයක් නැති ආබාධිත තත්වයක් නැති හොඳ ශරීරයක් ලැබිලා තියෙනවා. එතකොට මේ ශරීරය අපිට ලැබිලා තියෙන්නේම මේ විදිහේ පිනක් නිසා. එහෙම ලැබිච්ච පින මුල් කරගෙන ලැබිච්ච මේ ශරීරය පවට යොදවන අය නේද? කාය දුෂ්චරිතයට යොදවන අය කොච්චර ඉන්නවද? එහෙම කාය දුෂ්චරිතයට යොදවල ඉවර වෙලා කෙලෙස් වගුරුවාගෙන දුගතියට පත් වෙන අය කොච්චර ඉන්නවද? ඒක අවාසනාව. එහෙනම් අන්න ඒ தત્ත්වය අපි තේරුම් ගන්න ඕන. අපිට ලැබිලා තියෙනවා හොඳ නොහොඳ කල්පනා කරන්න පුළුවන් ඥාන ශක්තියක් ඇති හොඳ හිතක්. නේද? ගොඩක් අයට නෑනේ මන්ද බුද්ධික අය කොච්චර ඉන්නවද? ඒතකොට එහෙම එකක් අපිට ලැබිලා තියෙන්නේ මොලයක් ලැබිලා තියෙන්නේම පිනක් නිසා. හැබැයි ඒ මොලෙන් නියප ප්‍රයෝජන ගන්නෙ නැති ඒ මනසින් හොඳට විමසලා බලලා කටයුතු කරන්නේ නැති අය කොච්චර විනාශ වෙලා යනවද? ඉතින් පින්වත්නි මේ පිනට ලැබිච්ච ඉන්ද්‍රයන් මුල් කරගෙන ආයතන අධ්‍යාත්මික ආයතන මුල් කරගෙන බොහෝ දිනා පවට නැඹුරු වෙනවා. ඒ පවට නැඹුරු වෙන්නේ කොතැනදීද? වේදනාව හමුවේ. ඒ වේදනාව අයෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කළොත්. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? නුනුවණින් නුනුවණින් ඒ කියන්නේ නියම විදිහට යථාර්ථය දකින්නේ නැති කමින් පරිහරණය කළොත් අන්න යායි වේදනාවේ සුඛ වේදනාවේ ඇලිලා දුක්ඛ වේදනාවේ ගැටිලා උපේක්ඛා වේදනාවේ මුලා වෙලා රාග ద్వේෂ මෝහ කියන කෙලෙස් අවුස්ස ගන්නවා. එහෙම අවුස්සා ගත්තට පස්සේ ඒ කෙලෙස් ඇවිස්සෙන්නට හේතු වෙච්ච අරමුණු යලි හිතේ හිතනවනම් එතකොට මොකද වෙන්නේ? අර ඇවිස්සිච්ච එක ඇතුලේ වැඩි වේදියෙන් කකෑරෙන්න ගන්නවා. ඇතුලේ වැඩියෙන් කැකෑරෙන එකට කියනවා පාලියෙන් පරියුට්ඨාන අවස්ථාව කියලා. ඇතුලේ කැකෑරෙමින් තියෙන ඒවා ඊට පස්සේ පාලනය කරගන්න වෙලු එළියට දානවා. කොහොමද එළියට දාන්නේ? කයිනුයි වචනයෙන්. නේද? එතකොට කාය සංඛාර වචී සංඛාර වෙනවා. අර ඇතුලේ කැකෑරෙන අවස්ථාව මනෝ සංඛාර. මනසින් කර්ම රැස් වෙන අවස්ථාව. ඒ නිසා මොකද්ද කරන්න ඕන? ඔන්න ඔය කෙලෙස් ඇවිස්සලා හිතින් කයින් වචනයෙන් පව් කරන තියෙන ඉඩ කඩ නවත්තන්න නම් අර දේවල් අර සියල්ල අතහරින්න ඕන. නේද? ඒ සියල්ල අතහරින්න ඕන. ඒ අතහරිනවා කියන්නේ ඇහැක් තියෙනකොට රූපයක් පේන එක නවත්තන්න කියන්නේ නෙවෙයි. එහෙම නවත්තන්න පුළුවන්ද? බෑ. අපිට ඇහැක් තියෙනවා නම් ඇහි පෙනීමේ ශක්තිය තියෙනවා නම් නේද? බාහිර සමාජයේ පේන රූප තියෙනවා නම් පේන එක නවත්තන්න බෑ. ඒ පෙනීම තුල ඒ රූපේ පෙනිච්ච රූපේ ලස්සන නම් සුඛ වේදනාවක් ඇති වෙන එක නවත්තන්නත් බෑ. පේන එක කැත නම් දුක් වේදනාවක් ඇති වෙන එක නවත්තන්නත් බෑ. කැතයි ලස්සනයි දෙකම නැත්තම් මධ්‍යස්ථ නම් උපේක්ඛා වේදනාවක් ඇති වෙන එක නවත්තන්නත් බෑ. හැබැයි නවත්තන්න පුළුවන්. මොකද්ද පුළුවන්? ඒ සුඛ වේදනාව හැමුවේ ඇලෙන එක නවත්තන්න පුළුවන්. දුක් වේදනාව හැමුවේ ගැටෙන එක නවත්තන්න පුළුවන්. උපේක්ඛාව හැමුවේ මුලා වෙන එක නවත්තන්න පුළුවන්. තව විදිහකින් කියනවා නම් කෙලෙස් මේ වේදනාව හැමුවේ කෙලෙස් ඇවිස්සෙන එක නවත්තන්න පුළුවන්. නේද? එතකොට දැන් කොහොමද කෙලෙස් නවත්ත ගන්න? දැන් හරි. දැන් මේ කෙලෙස් නවත්ත ගන්නේ අර සියල්ලේම අනිත්‍ය දැකලා. නේද? දැන් මේවා අපි සාමාන්‍යයෙන් පින්වත්නි අරමුණු පරිහරණය කරන්නේ සංඥාව හරියට පාවිච්චි කරලා නෙවෙයි. මේ ලෝකේ අපි අත්විඳින අරමුණු තියෙනවනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා. මේ අරමුණු වල යථාර්ථය ඇවිල්ලා ත්‍රිලක්ෂණයයි. යථාර්ථය ඇවිල්ලා ත්‍රිලක්ෂණය. ඇත්ත ඇති හැටියෙන් බැලුවොත් ත්‍රිලක්ෂණය තියෙන්නේ. මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ත. ඒතර මේ ත්‍රිලක්ෂණය නොදැක යථාර්ථය නොදැක
සංඥාව වරදවා ගැනීමට කියන සංඥා විපල්ලාස කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ විකෘති වූ හඳුනා ගැනීම. විකෘති වූ හඳුනා ගැනීම. දැන් යථාර්ථය නම් ඇහැට පේන රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. වෙනස් වෙලා යනවා. නේද? කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි. වෙනස් වෙලා යන මොහොතක් පාසා දිවට දැනෙන රස, නහයට දැනෙන ගඳ සුවඳ, කයට දැනෙන ස්පර්ශ, සිතට එන සිතුවිලි අනිත්‍යයි. වෙනස් වෙනවා. හැබැයි හඳුනා ගැනීමේ විකෘතිතාවය ඇති වුනහම එයා හිතන්නේ මොකද්ද? ඒ සියල්ල නිට්ටයයි කියලා. අනිච්චේ නිච්ච සංඤී හෝති. අනිත්‍ය සංඥා, අනිත්‍ය දේවල් නිට්ටය සංඥාවෙන් අල්ලගන්න. ඒ කියන්නේ අනිත්‍යයි වෙනස් වෙලා යන්නේවා වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා. ඔන්න ඔය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවාම තමයි ඒකේ ඇලෙන්නේ, එහෙම නැත්නම් ගැටෙන්නේ. නේද? එහෙම නැත්නම් මුලා වෙන්නේ. මේක ඇති වූ සැනින් නැති වෙලා යනවා. ඒ කියන්නේ සමුදය වය. ඇති වෙනව නැති වෙනවා කියලා දකිනවා නම් එයා ඒ ඇති වෙලා නැති වෙලා යන දේ තණ්හාවෙන් බැඳෙයිද? බැඳෙන්නේ නැහැ. ඊළඟ මොහොතේ මේක මට මං අතහරිනවා කියලා දන්නවනම් අපි ඒකේ තණ්හාවෙන් බැඳෙයිද? බැඳෙන්නේ නැහැ. නේද? දැන් අපි සාමාන්‍යයෙන් බණ අහන්න ආවහම පුටුවක හරි කුෂන් එකක හරි වාඩි වෙනවා. අපි දන්නවා වාඩි වෙනකොටම මේ කුෂන් එක අයිති, මේ පුටුව අයිති කොහාටද? පන්සලට කියලා. ඉතින් අයිති පන්සලට උනාට තියෙනවා නම් වාඩි වෙන්නත් ඕන නම් වාඩි නොවි ඉන්නවද? වාඩි නොවි ඉන්නේ නැහැ, වාඩි වෙනවා. හැබැයි වාඩි වෙන්නේ තණ්හාවෙන්ද? නැහැ. වාඩි වෙන ගමම්ම හිතේ සිතවිල්ලක් එනවා. මොකද්ද? බණ ඉවරුනාට පස්සේ මම මේකෙන් නැගිටලා යනවා. එතකොට මම මේ කුෂන් එකවත් පුටුවත් ගෙදර අරන් යනවා කියලා හිතාගෙනද වාඩි වුනේ? නැහැ. නේද? එතකොට තව මොහොතකින් මේක මට දාලා යන්න වෙනවා කියලා දන්නවනම් ඒ දාලා යන්න වෙන දේවල් වල තණ්හාවෙන් බැඳෙයිද? බැඳෙන්නේ නැහැ. අන්න ඒ වාගේ මේ සියල් අපි අපේ ඇහැට ගෝචර වෙච්ච මේ රූපය තව ටික මොහොතකින් වෙනස් වෙනවා. තව ටික මොහොතකින් නෙවෙයි ඊළඟ සැනෙන්ම වෙනස් වෙනවා කියලා දකිනවනම් එසැනින් එයා ඒ රූපයේ බැඳෙන ගතිය නැති කරගන්නවා. ඒ ආශාව අතහරිනවා. අන්න ඒ ආශාව අතහැර ගැනීම සඳහා අනිත්‍ය දැකීම අවශ්‍යයි. එතකොට ඇහැට තියෙන ආශාව, රූපයට තියෙන ආශාව, ඊළඟට චක්කු විඥාණයට තියෙන ආශාව, ස්පර්ශයට තියෙන ආශාව, ඊළඟට වේදනාවට තියෙන ආශාව නැති කරගන්න නම් මොකද්ද කරන්න ඕන? ආශාව අතහැර ගන්න නම්, මේ කියන සියල්ලට තියෙන ආශාව බැඳීම නැති කරගන්න නම්, අතහරින්න නම් මොකද්ද කරන්න ඕන? අනිත්‍ය දකින්න ඕන. අනිච්චේ අනිච්ච සංඤී විහෙරති. අනිත්‍ය දේ අනිත්‍ය විදිහට දකින්න ඕන. ඒතර ත්‍රිලක්ෂණේ අනිත් ලක්ෂණය තමයි මොකද්ද? දුක්ඛ ලක්ෂණය. එතකොට සංඥා විපල්ලාසයෙන් හිතන එක්කෙනා දුක හමුවේ හිතන්නේ කොහොමද? දුක්ඛේ සුඛ සංඤේ. දුක් දේ හිතන්නේ කොහොමද? සැපයි කියලා. දුකක් නෑ කියලා හිතනවා. ඇත්තටම බැලුවොත් දුකයි. හැබැයි එයා හිතන්නේ මොකක් නිසා? මොකක් විදිහටද? සැපයි කියලා. ඇයි සැපයි කියලා හිතන්නේ? එයා කලින් හිතලා තිබුණා වෙනස් වෙන්නේ නෑ කියලා. නිට්ටයයි කියලා හිතලා තිබුණා. නිට්ටය නම් එහෙනම් මේ සැපත් වෙනස් වෙන්නේ නෑ කියලා එයා හිතනවා. එතකොට ඔන්න දුක්ඛේ සුඛ සංඤේ. එතකොට දුක් සහගත දේවල්, සැප සහගත දේවල් කියලා හිතිච්ච ගමම එයා ඒකේ ආයි බැඳෙනවා. අල්ල ගන්නවා ඒක. නේද? ඊට පස්සේ අනිත් එක තමයි අනත්තේ අත්ත සංඤේ. අනත්ත කියලා කියන්නේ Tamanට අවශ්‍ය විදිහට පාලනය කරගන්න බෑ. වෙනස් වෙනවනේ. වෙනස් වෙන හින්දා මේක Tamanගේ වශයෙන් පිටින්නේ නැහැ. ඒක තමයි අනත්ත කියන්නේ. එතකොට මෙන්න මේ අනිත්‍යතාවය වටහා ගන්නේ නැති එක්කෙනා මේ සියල්ල සැප විදියට තණ්හාවෙන් අල්ලගන්න එක්කෙනා හිතනවා මේක මට ඕන විදියට පාලනය කරන්න පුළුවන්. අන්න ඒකට තමයි කියන්නේ අත්ත සංඤී කියලා. ඇත්තටම බැලුවොත් මේ අපි පරිහරණය කරන දේවල් අපට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් නම් මේ කිසිම දෙයක් වෙනස් නොවී තියෙන්න දෙපෑ.
නේද? අපි සාමාන්‍ය වෙනසට කැමතිද? අපි වෙනසට කැමති නැහැ. නේද? දැන් මේ අම්මලා ඉන්නවා වයසට යනවට කැමතිද? කැමති නෑනේ. ඔය දැන් ඉතින් කරගන්න දෙයක් නැතුව ඉන්නව මිසක්. නේද? ගිහිපු එකේ. එතකොට අන්න ඒ වගේ. දැන් අපි අකමැති වයසට යන එකට. අකමැති වුණාට දැන් මේක අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්? බැහැ. අන්න ඒක තමයි අනත්ත කියන්නේ. එතකොට යමක් අපට අවශ්‍ය විදිහට පාලනය කරන්න බැරි බව අපි දන්නවනම් අපි ඒවයි බැඳින්න යන්නේ. ඒවා අල්ලගන්න යන්නේ. ඒවා අනවශ්‍ය විදිහට අපට ඕන විදිහට පාලනය කරන්න අපි වෑයම් කරන්නේ නැහැ. වෙහෙසෙන්නේ නැහැ. නේද? දැන් බලන්න පාරේ යනකොට එක එක්කෙනා රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, යම් දේවල් කරනවා. දැන් අපි අපේ යන ගමන නවත්තලා ඉවර අර රණ්ඩු නවත්ත ඉන්නවද? නැහැ. අපි දන්නවා අපි කිව්වත් අහන්නේ නැහැ කට්ටිය. නේද? ඒ නිසා අපි අපේ ගමන යනවා මිසක් අරව පාලනය කරන්න යන්නේ නැහැ. ඇයි අපි දන්නවා අපට ඕන විදිහට ඒ අය හැසිරෙන්නේ නැහැ කියලා. අන්න ඒ වාගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන අරමුණු පරිහරණය කරන චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන කියන ආයතන වලින් සැඳුම්ලත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධය අපට ඕන විදිහට පවතින්නේ නැහැ. එහෙනම් අපට ඕන විදිහට පවතින්නේ නැත්නම් ඒ බඳු දේ තුළ තණ්හාවෙන් බැඳෙන්න උවමනා නැහැ. තණ්හාවෙන් බැඳෙන්නේ නැති කෙනාට ඒක අතහරින්න පුළුවන්ද බැරිද? අතහරින්න පුළුවන්. ඒතර අතහරින්න බැරි කාටද? තණ්හාවෙන් බැඳෙන කෙනාට. ඇයි තණ්හාවෙන් බැඳෙන්නේ? අර කියන සංඥා විපල්ලාසයෙන් අරමුණු අල්ල ගන්න නිසා. මොකද්ද සංඥා විපල්ලාසය? නිට්ටයයි, සුඛයි, ආත්මයි. එහෙනම් මෙන්න මේ කියන කාරණා සියල්ල ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන සියල්ල, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන සියල්ල, ඊට පස්සේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන සියල්ල, ඊට පස්සේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන සියල්ල, ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාහන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියන වේදනා සියල්ල, සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියන වේදනා වර්ග සියල්ල මොකද කරන්නේ? අතහරින්න පුළුවන්. කොහොමද අතහරින්නේ? අර කියන අනිත්‍ය ලක්ෂණය තේරුම් ගැනීමෙන්. ඒ නිසා මෙන්න මේ කියන ත්‍රිලක්ෂණය කවුරු හරි කෙනෙක් මේ සෑම කාරණාවකම නිරන්තරයෙන්ම දකිනවනම්, තේරුම් ගන්නවනම් ඒ තැනැත්තාට අතහරින්න ලේසි. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට අවධාරණය කරලා තියෙනවා මේ වේදනාව පරිහරණය කරනකොට, විශේෂයෙන්ම වේදනාව පරිහරණය කරනකොට අනුපස්සනා කරන්න. දැන් සතර සතිපට්ඨානෙත් එක අනුපස්සනාවක්නේ. මොකද්ද? වේදනානුපස්සනාව. වේදනානුපස්සනාව කියලා කියන්නේ ඔය කියන ඉන්ද්‍රයන්ට අරමුණු ගෝචර වෙනකොට, කිසියම් වින්දනයක් ඇති වෙනකොට කටයුතු කරන්න ඕන ආකාරය. වේදනාසු වේදනානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. එතකොට අපි අනුපස්සනා කරන්න ඕන ප්‍රධාන කාරණා දෙකකට. මොකද කාරණා දෙක? ලෝකේ අවිජ්ජා දෝමනස්සං විනය්‍ය. ලෝකයේ සම්බන්ධයෙන් ඇතිවෙන අභිජ්ජා. අභිජ්ජා කියලා කියන්නේ මොකද්ද? දැඩි ආශාව. දෝමනස්ස. දෝමනස්ස කියලා කියන්නේ දොම්නස. දැඩි ආශාවට අපි ඇලීම කියමුකෝ. දෝමනස්සයට අපි ගැටීම කියමුකෝ. එතකොට ලෝකයේ සම්බන්ධයෙන් අපට ඇතිවෙන මානසික ස්වභාව දෙකයි. මොකක්ද මේ මානසික ස්වභාව දෙක? ඇලීමයි ගැටීම. මොකද්ද ලෝකය කියලා කිව්වේ? ලෝකය කිව්වේ වෙන මොකක්වත් නෙවෙයි, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ කාරණා ටික. එවනේ ලෝකේ තියෙන්නේ.
තොර අන්න ඒ ලෝකයේ අපි පරිහරණය කරන මේ අරමුණු පරිහරණය කරනකොට ඇතිවෙන ඇලීමයි ගැටීමයි නැති කරගන්න. විනය කියන්නේ නැති කරලා දානවා. මොකද්ද කරන්න ඕන? කාරණා තුනක් කරන්න ඕන. මොකද්ද කරන්න ඕන කාරණා තුන? ආතාපි සම්පජානෝ සතිමා. සතිමා කියලා කියේ. එතන මේක වැඩ කරන්නේ ක්‍රියාත්මක කරන්න ඕන අග ඉඳලා මුලට. දැන් ආතාපි සම්පජානෝ සතිමා කියන වචන තුන අපි එහෙම කිව්වට භාවිතයේදී අපි යොදන්නේ ආතාපි කියන එක නෙවෙයි සතිමා කියන එක. සතිමා කියන්නේ සිහියෙන් යුක්තව පරිහරණය කරනවා. දැන් අර අපි හිතමු ඇහෙන් රූපයක් බලනවා කියලා. එතකොට ඒ රූපය බලනෝ සිහියෙන්. දැන් බුදුහාඳුරු කොහේවත් දේශනා කළා තියනවාද ඇහෙන් රූප බලන්න ගියාම කෙලෙස් ඇවිස්සෙනවා ඒ නිසා රූප බලන්න නැතුව ඉන්න කියලා. එහෙම කියලා නෑනේ. රූප බලන්න කොහොමද බලන්න ඕන? සිහියෙන්. නේද? මම ඕන්න දැන් රූපයක් බලනවා කියන සිහිය තියෙනවා. ඒක තමයි සතිමා. ඊට පස්සේ සම්පජාන. සම්පජාන කියන්නේ නුවණින්. සිහිය එකක් නුවණ එකක්. එතකොට නුවණින් බලනවා කියන්නේ මොකද? අර ත්‍රිලක්ෂණයෙන් බලන එක. දැන් අර රූපය දිහා බලනවා කොහොමද? අනිත්‍ය දුක්ඛ අනාත්ත විදිහට. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණයෙන් රූපය දිහා බලනකොට එයාට ඒ රූපය මුල් කරගෙන ඒ රූපය ලස්සන රූපයක් නම් ඒ රූපය මුල් කරගෙන ඇති වෙන සුඛ වේදනාව මුල් කරගෙන ඇති වෙන ඇලීම ඇති වෙන්නේ. දැන් සුඛ වේදනාවක් ඇති වෙනවා. ලස්සන රූපයක් දැක්කහම, කැත රූපයක් දැක්කහම දුක් වේදනාවකුත් ඇති වෙනවා. උපේක්ඛාවක් හමු වේදී මේ මධ්‍යස්ථ සාමාන්‍ය මධ්‍යස්ථ රූපයක් දැක්කහම උපේක්ඛා වේදනාවකුත් ඇති වෙනවා. හැබැයි එහෙම ඇති වුණාට ඒ වේදනාවල් හමුවේ එයාට කෙලෙස් ඇවිස්සෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. මොකද එයා වේදනාවන් ඇති කරන සුළු අරමුණු දකින්නේ අනිත්‍ය වශයෙන්. නේද? ත්‍රිලක්ෂණයෙන් දකිනවා. අන්න ඒ ත්‍රිලක්ෂණයෙන් දැකීම තුළ එයා ඒ කිසිදු අරමුණක ඇලීමකට යන්නේ නැහැ. ගැටීමකට යන්නේ නැහැ. මුලාවකට යන්නේ නැහැ. ඇලීමක් ගැටීමක් මුලාවක් ඇති වෙනවා නම් එයා මොකද කරන්නේ? ඒ හැම අවස්ථාවෙම සිහියෙන් ඉන්නේ ආතාපි. අන්න තුන්වෙනි එක. ආතාපි කියන්නේ මොකද්ද? කෙලෙස් තවන වීරියෙන් උත්සාහයෙන් අර ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම යලි යලිත් සිද්ධ කරනවා. ඔව්. ඒ කියන්නේ දැන් අරමුණු පරිහරණය කරන වෙලාවේ සිහියෙන් නුවණින් එයා දකින්න ඕන දැන් සුඛ වේදනාවක්. මෙන්න දැන් දුක්ඛ වේදනාවක්. මෙන්න දැන් උපේක්ඛා වේදනාවක් කියලා ඒක එයා නුවණින් දකිනවා. එහෙම දැකලා එයා දන්නවා සුඛ වේදනාව සිහිය නුවණ නැති වුණොත් සුඛ වේදනාවේ ඇලෙනවා. සිහිය නුවණ නැති වුණොත් දුක්ඛ වේදනාව ගැටෙනවා. සිහිය නුවණ නැති වුණොත් උපේක්ඛා වේදනාව මුලා වෙනවා කියලා දැනගෙන සිහිය නුවණ හැමතිස්සෙම අරමුණට ගන්නවා. ඒ සිහිය නුවණ ගන්නවා කියන්නේ මොකද්ද? ත්‍රිලක්ෂණයෙන් බලන්න පුරුදු වෙනවා. ඒතර ත්‍රිලක්ෂණයෙන් අරමුණු නැවත නැවත බලන්න වෑයම් කරන්න මොකද වෙන්නේ? හිතේ ඇතිවිය හැකි රාගයක් වේ නම්, ද්වේෂයක් වේ නම්, මෝහයක් වේ නම් ඒ තුනී වෙවි අඩු වෙවි නැති වෙවි යනවා. අන්නේ විදිහට කෙලෙස් ප්‍රහාණය වන විදිහට අපට මේ වේදනාව පරිහරණය කරන්න පුළුවන් නම්, අරමුණු දකින්න පුළුවන් නම් අපිට ඒ හැම මොහොතකම කෙලෙස් නවත්තන්න පුළුවන්. ඒ කෙලෙස් නවත්තන හැම මොහොතකම අපිට නිවනට සමීප වෙන්න පුළුවන්. එතකොට අපි උත්සාහ කරන්න ඕන, වෑයම් කරන්න ඕන පින්වත්නි, පුළුවන් තරම් ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු දිහා ත්‍රිලක්ෂණයෙන් දකින්න. අන්න එහෙම ත්‍රිලක්ෂණයෙන් දකින්න තරමට ඒ සියල්ල අතහරින්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුව අපිට දේශනා කළේ එහෙම සියල්ලම අතහරින කෙනා තමයි ලෝකයේ ජය ගන්න පුද්ගලයා වන්නේ, සසර දුකෙන් නිදහස් වෙන පුද්ගලයා වන්නේ. ඉතින් එහෙම සියල්ල ජයගෙන ඔබට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඔබ මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් කෙනෙක් වෙනවා. ඒ නිසා
මා නැවත ඔබට අවධාරණය කර සිටින්නේ. පිනට ලද ඉන්ද්‍රයන් නිසා පව්පුරව ගන්න එපා. කෙලෙස් වගුරුවා ගන්න එපා. ඒ පින කුසලයකට හරවලා උපරිමයෙන් අරමුණු සිහියෙන් නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කරමින් ඒ සියල්ල ත්‍රිලක්ෂණයෙන් දැකලා ඒ සියල්ලෙහි අවබෝධයෙන් කලකිරිලා ඒ සියල්ල අතහරින්න පුළුවන් මානසිකත්වය ඔබ හදාගත්තොත් ඔබට සසර දුකින් ඒකාන්ත වශයෙන්ම නිදහස් වීමේ භාග්‍ය උදා වෙනවා. ඉතින් එලෙසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැම දිනාටම මේ පහාන සූත්‍ර දේශනාව උපකාරයක්ම වේවා කියලා අපි ඊතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මම පින්නතුන්ට කියලා දුන්නේ සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයේහි පහාන සූත්‍රය. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේදී සියල්ල අතහැරීම පිණිස දේශනා කරපු සූත්‍ර දේශනාව. පහාන කියන්නේ ප්‍රහාණය කරනවා, අතහරිනවා කියන එකයි. මෙහිදී බුදුහාමුදුරුවෝ සියල්ල අතහරින්න අපට උපදෙස් දෙනවා. සියල්ලෙන් අදහස් කළේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන අධ්‍යාත්මික ආයතන ඉන්ද්‍රයන් 6ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු හමුවේ ක්‍රියාත්මක වෙන කටයුත්තයි. එතකොට ඒ අනුව සියල්ල යටතේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන් 6, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු 6, චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාහන විඤ්ඤාණ જીවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ කියන විඤ්ඤාණ 6, චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාහන සම්පස්ස જીවහා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියන ස්පර්ශ 6. ඊට පස්සේ ඒ ස්පර්ශ මුල් කරගෙන හට ගනු ලබන චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාහන සම්පස්සජා වේදනා જીවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා කියන වේදනා 6. ඒ වේදනා මුල් කරගෙන හට ගනු ලබන සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා කියන වේදනා 3. මෙන්න මේ වේදනා 3 6න් වැඩි කරලා ගත්තාම ඇති වෙන වේදනා 18 පිළිබඳව දැකිය යුත්තේ කොහොමද? ත්‍රිලක්ෂණයෙන් අනිත්‍ය වශයෙන් දකින්න කෙනාට ඒ සියල්ල අතහරින්න පුළුවන්කම ලැබෙනවා කියන එක බුදුහාමුදුරුවෝ අවධානය කළා. ඉතින් අන්න ඒ විදිහට සියල්ල අතහැරලා ජීවත් වෙන්න ඔබ දෛනික ජීවිතයේදී වෑයම් කරන්න. ඒ සඳහා ඔබට මේ අනුශාසනාව උපකාරයක්ම වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං